සරණයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න සදහැවත් ඔබ සියලුම දෙනාට. පින්නතුනේ ජීවිතයත් මරණයත් අතර සටනක නිරත වෙමින් ලබාගත්තා වූ මේ උතුම් මනුෂ්‍ය ජීවිතය තුළ නිසියාකාර ඵල ප්‍රයෝජන ලබා ගන්නට වෙරදරන පුණ්‍යවන්ත ඔබ හැමදෙනා වෙනුවෙන් බෞද්ධ රූපවාහිනී නාලිකාව බාහිර පටිගත කිරීමක් ලෙසින් සිදු කරන උතුම් වූ දායකත්ව සද්ධර්මානුශාසනාවක් බලංගොඩ පුරවරයේ බෙලිහුල්ලොය සීල සමාහිත ආරණ්‍ය සේනාසන පරිශ්‍රයේ සිට පටිගත කරමින් ලෝපුරා විසිරුවා හරිනටයි දැන් මේ මොහොතේදී සූදානම් වන්නේ. පින්නතුණී දේශනාව පැවැත්වීම සඳහා අප කෙරෙහි අනුකම්පාවෙන් මේ පුණ්‍යවන්ත කේන්ද්‍රස්ථානයට වැඩම කරන්නට යෙදුණු බෙලිහුල්ලොය සීල සමාහිත ආරණ්‍ය සේනාසන වාසී ත්‍රිපිටකාචාර්ය ත්‍රිපිටක විශාරද ශාස්ත්‍රපති රාජකීය පඬිත පූජනීය බලංගොඩ රාද පින්වත් ස්වාමින් වහන්සේ අපි හැමදෙනාම එක්ව සාදුනාද පවතුමින් নমස්කාර පූරකව ධම්සභා මණ්ඩපයට පිළිගනිමු. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. සදහැවත්නේ අද මේ උතුම් වූ සද්ධර්මානුශාසනාව සඳහා සදැහැති බැතිවර පුණ්‍යකාමී දායකත්වයේ ගැනීමෙන් කටයුතු කරනවා දක්ෂිණ රුවන් අනුලා කුමාරි තරංගා ඒ වගේම කවිඳු අනුරාධ ඉන්දික සහ අසේල යන කල්යාණ මිත්‍රයන් පිරිස විසින්. එහෙමනම් ඒ හැම දිනාටමත් පුණ්‍යානුමෝදනා සිදු කරමින් මෙතෙන් සිට මේ උතුම් වූ සද්ධර්මානුශාසනාව පවත්වන්නට පූජනීය බලංගොඩ රාද පින්වත් ස්වාමින් වහන්සේට නැවත වතාවක් සාදුනාදයක් පවත්වමින් নমස්කාර පූර්වකව ආරාධනා කරනවා. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. පින්වත් සියලු දෙනාම දෑත නලලේ තබා අප සරණ ගිය අපගේ භාග්‍යවත් වූ අරහත් වූ දස බලධාරී බුදුරජාණන් වහන්සේගේ සිරිපාපියුම් අභියස උත්තමාංග නමස්කාරයම වේවා කියලා සාදු කියන්නේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සංඝ මොක්ඛදම් ධම්මස්සවන කාලෝ අයං භදන්තා අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා යෝකප්ප කෝටිපි අප්පමෙයං කාලං කරුන්තෝ අති දුක්ඛරානි කේදං ගතෝ ලෝකහිතාය නාථෝ නමෝ මහා කරුණිකස්ස තස්ස අසම්බුද්ධං බුද්ධ නිසේවිතං යං භවා භවං ගච්ඡති ජීවලෝකෝ නමෝ අවිජ්ජාදි කිලේශ ජාලං විධංසිනෝ ධම්ම වරස්ස තස්ස ගුණේහි යෝ සීල සමාධි පඤ්ඤා විමුක්ති ඥානප්පභූති යුත්තෝ කෙත්තං ජනනං කුසලත්තිකානං තමරිය සංඝං සිරසා නමාමි. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස යතෝ කෝ ගහපති අරිය ශාවකස්ස ඉමානි පංච භයානි වේරානි වෝපසන්තානි හොන්ති ඉමේහි චතුහි සෝතාපට්ටි අංගේහි සමන්නාගතෝ හෝති අයං චස්ස අරියෝ ඥායෝ පඤ්ඤාය සුදිට්ඨෝ හෝති සුප්පටි විද්ධෝ සෝ ආකංකමානෝ අත්තනාව අත්තානං ව්‍යාකරෙය්‍ය කීන නිරයෝම්හි කීන තිරච්ඡානයෝනි කීන පෙත්ති විසයෝ කීනාපාය දුංගති විනිපාතෝ සෝතාපන්නෝ හමස්මි අවිනිපාත ධම්මෝ නියතෝ සම්බෝධි පරායනෝ තීති. පින්වතුනි, මුළු තුන් ලෝකයටම දහම් අමාවේ සැනසීම බෙදා දුන් තුන් ලෝකාග්‍ර බුදුරජාණන් වහන්සේගේ නික්ලේශී හදමඩලින් මතුවෙලා මහනිල් මල් සුවඳ විහිදෙන සිරි මුව මඩල විවර වෙලා සුදෝ සුදු බුදුරැස් ධාරා මැද දෙවි මිනිසුන් වෙත ඇසී ගිය මේ අමා ධර්මය අපි හැම දෙනාගේ ජීවිතවල අපි ලැබූ ලොකුම වාසනාවයි. මිනිස් ලෝකයට පැමිණි ඔබට මට මුණ ගැසුණ මේසා මහත් වාසනාවක් ඉතිහාසයේ නොවූ විරෝ තරම්. කොතෙකුත් දේ ජීවිතයට මුණ ගැහුණා. ඒ මුණ ගැහිච්ච සෑම දෙයක්ම වගේ අපේ netu අගට කඳුලක් උරුම කළ දීරයි අපෙන් ඈත් වෙලා ගියේ. හැබැයි මේ උතුම් උදාර සම්බුද්ධ ශාසන දායාදය කියන්නේ යුග ගණනාවක් පුරාවට අප්‍රමාණ පිරිසකගේ netu අග ගලා කඳුළු ධාරා වියලා දමා අව්‍යාජ හසරැල්ලකින් මුව මඩල පමණක් නෙමෙයි හද මඩලත් පුරවාලු උතුම් උදාර ධර්මයක්. මේ බුද්ධ ශාසනය කියන්නේ නිධානයක්. සාරණ පාදන තරමට සම්පත් ලැබෙන නිධානය තථාගතයන් වහන්සේගේ මේ උතුම් බුද්ධ ශාසනයයි. මෙවන් උතුම් බුද්ධ ශාසනයක ශ්‍රාවකයෙක් සිත පහදවාගෙන බුදු බණ පදයක් අසයි නම් දෑත දිගු කොට දන් හැන්දක් පූජා කරයි නම් ඒ වගේම ඒ අමා ධර්මය දෙවි මිනිසුන් වෙත සමීප කරමින් ධර්ම දානයක් ලෙස ලබා දෙයි නම් ඒ උතුම් අමා ධර්මය සීල සමාධි ප්‍රඥා වශයෙන් ජීවිතයට ගලපා ගනී නම් ඒ හැම දෙනාම මිහිපිට ජීවත් වන මහා වාසනාවන්ත පිරිසක්. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකත්වයේ ලැබූ පින්බර පිරිසක් කියලයි තථාගතයන් වහන්සේගේ අමා ධර්මයේ තුල හඳුන්වන්නේ. ඉතින් අද වගේ දවසක මේ පින්වත් පිරිස විශාල ධර්ම දානයක් දෙවි මිනිසුන් සහිත ලෝකයටම ලැබේවා කියන පින්බර අරමුණ ඇතිවයි මෙම අරණ්‍ය සේනාසනයට ඇවිල්ලා මහා සංඝරත්නයේ විශේෂෙහි දානමය පින්කමක් සිද්ධ කරලා මේ සෑම ආකාරයකින්ම මේ උලාර කුසලය සිද්ධ කරගන්නේ. මේ උතුම් ධර්ම දානය ලබා දෙන පින්වත් පිරිස බලාපොරොත්තු වන්නේ මේ භයානක සසර දුකින් අත මිදී උතුම් ධර්මාවබෝධය පිණිසම මේ පින උපකාර වේවා කියන පැතුම. ඉතින් මේ පැතුම ඇතිව පින්වත් දක්ෂිණ රුවන් අනුලා එවැගේම කුමාරි තරංගා කවිඳු අනුරාධ ඉන්දික එවැගේම අසේල කියන මේ කල්යාණ මිත්‍ර පිරිස එකතු වෙලා එකම පැතුමක් සිතේ තබාගෙන පිවිතුරු පැතුමක් සිතේ තබාගෙන මේ ධර්ම දානය ලබා දෙන්නේ. එනිසා ආරම්මණය අරමුණ පිරිසිදු වුණොත් පිවිතුරු වුණොත්
ඒකාන්තයෙන් නොබෝ කලකින් ඒ පිවිතුරු පැතුම් ඉෂ්ට වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඉජ්ජති භික්කවේ සීලවතෝ පනිදී. සිල්වතාගේ ප්‍රාර්ථනාව ඉෂ්ට වෙනවා. ඉජ්ජති භික්කවේ විරියවතෝ පනිදී. වීර්යවන්තයාගේ කුසල ඡන්දයේ තියෙන කෙනාගේ ප්‍රාර්ථනාවන් ඉෂ්ට වෙනවාමයි. එනිසා අපි හැම වෙලාවකම මේ උතුම් බුද්ධ ශාසනය තුල බලාපොරොත්තු වෙන්න ඕන එකම දෙයයි. ඒ තමයි මේ අමා ධර්මයේ සැනසීම අපට ලැබේවා. ඒ කාලේ හිටපු ශ්‍රද්ධාවන්ත සිල්වන්ත උතුමෝ දන්පැන් පූජා කරද්දී බුදු සසුන ඇසුරු කරද්දී දස පුණ්‍ය ක්‍රියාවන් සිද්ධ කරද්දී ඒ හදවත්වල තිබුණ එකම පැතුමක්. ඒ පැතුම තමයි මේ මහා සංඝ රත්නය බුදුරජාණන් වහන්සේ ඇතුළු ආර්යයන් වහන්සේලා යම්බඳු විමුක්ති සුවයක් ලබයි නම් යම්බඳු ධර්මාවබෝධයක් ලබා සැනසේ නම් ඒ ධර්මාවබෝධය මටත් ලබන්න මේ පින උපකාර වේවා කියලායි එදා හිටපු මිනිස්සු දන් දුන්නේ. සිල් ආරක්ෂා කළේ, ගුණ ධර්ම පිරුවේ. හුදු ලෞකිකත්වයට සීමා නොවූ පරලොව පිණිස යහපත පිණිස සැනසීම පිණිස විශේෂයෙන් චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස උපකාර වේවා කියන පැතුම ඇතිව මහා පිංකල උදවිය ඒ ධර්මාවබෝධය ලබා ඉතිහාසයට සුවිශාල කීර්ති නාමයක් කල්ප ගණනක් ගෙවුණත් අමතක නොවන ශ්‍රී නාමයක් එකතු කරලයි පිරිනිවන් වැඩියේ. ඉතින් ඒ නිසා අපි හැම දෙනාගේම බලාපොරොත්තු යහපත් වෙනකොට සිතුවිලි ධාරාව කුසල සංප්‍රයුක්ත වෙනවා. ඒ වගේම ඥාන සංප්‍රයුක්ත වෙනවා. ඒ වගේම අසංස්කාරික වෙනවා. ඒ වගේම ත්‍රි හේතුක වෙනවා. එතකොට ත්‍රි හේතුක සෝමනස්ස සහගත වූ ඒ ඥාන සංප්‍රයුක්ත වූ ඒ අසංස්කාරික කුසල ශක්තියට පුළුවන් යම් දෙයක්ද බලාපොරොත්තු වෙන්නේ ලෞකික ලෝකෝත්තර වශයෙන් ඒ සෑම දෙයක්ම තමන්ගේ පාමුලට ගෙනල්ලා දෙන ශක්තියක් තියෙනවා. ඉතින් ඒ නිසා අන්නේ බඳු උතුම් ශාසනයක් තමයි අපි මේ මොහොතේ ඇසුරු කරන්නේ. අපේ ජීවිතවලට ලැබුණේ අන්න ඒ බඳු අනුශාසනාවක්, අන්න ඒ බඳු මඟ පෙන්වීමක්. ජීවිතය තුලදීම ඒ ධහමට සැනසීම ලැබෙනවමයි. අදම විමුක්තිය ලබා ගන්න ඉඩ හැරලයි බුදුරජාණන් වහන්සේ මේ උතුම් ශ්‍රී සද්ධර්මයේ දේශනා කළේ. පුරුදු කරන මොහොතට සැනසීමේ සුවය තම හදවතින් මතුවෙනවා. ධර්මයේ අසන මොහොතට හදවත නිමි ලය පහන් වී ගත පවා සංසිඳී යනවා. මේ ධර්මයේ මෙනෙහි කරන මොහොතක් වාසා අවිදු අඳුර දුර වෙනවා. රාගයේ නැමැති මුසපත් භාවයෙන් සිත ඈත් වෙනවා. ද්වේෂයේ නැමැති මහා ඝන බහල අන්ධකාරයෙන් නැත්නම් මහා අග්නි ජාලාවෙන් සිත ඈත් වෙනවා. මෝහය නැමැති මහා පටලයෙන් මේ හදවත ඉවත් පාරිශුද්ධියටපත් වෙනවා. කියන්නේ සචිත්ත පරියෝදපණං කියන බුද්ධානුශාසනාව එයාගේ ජීවිතේ ප්‍රගුණ වෙනවා කියන එකයි. සියලු අකුසල් නොකර සිටීම පිණිස ශ්‍රාවකයා වග බලා ගන්න ඕන. ශ්‍රාවකයාගේ සෑම මොහොතකම බලාපොරොත්තු වෙන්න ඕන සියලු අකුසලයෙන් මා සිත නිදහස් වෙනවා. සබ්බ පාපස්ස කරණං. ඒ හැම අකුසලයකින්ම සිත නිදහස් වීම තුළ එයාට ලැබෙන විසරද භාවය, එහෙම නැත්නම් එයාට ලැබෙන අකම්පිත භාවය මෙතෙකයි කියන්න බෑ. සැබවින්ම ලෝකේ කෙනෙකුට දෙපයින් සිටගෙන නොසැලී නොබියව ජීවත් වෙන්න උවමනා කරනවා නම්, අකම්පිත කෙනෙක් වෙන්න උවමනා කරනවා නම්, අෂ්ටලෝක ධර්මයේ ඉදිරියේ නොසෙල්වෙන හදවතක් ඇති කරගන්න බලාපොරොත්තු වෙනවා නම් මේ උතුම් ධර්මයේ හැර, ධර්මයේ හැසිරීම හැර වෙන දෙයක් නැහැ. දවසක් දා අනාථපිණ්ඩික මහා සිටුතුමා ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වෙත පැමිණිලා සිරිපා පියුම් වන්දනා කරලා එකත් පසෙක වාඩි වුණා. එකත් පසෙක වාඩි වුණාට පස්සේ ඒ භාග්‍යවත් වූ අරහත් වූ බුදුරජාණන් වහන්සේ අනාථපිණ්ඩික සිටුතුමා ආමන්ත්‍රණය කළ වදාරනවා යතෝ කෝ ගහපති අරිය ශාවකස්ස පංච භයානි වේරානි රූපසන්තානි හොಂತಿ චතුහිච සෝතාපට්ටි අංගේහි සමන්නාගතෝ හෝති අරියෝ චස්ස ඥායෝ පඤ්ඤාය සුතිද්ධෝ සෝ ආකංකමානෝ අත්තනාවත්තානම් ව්‍යාකරේය. ගෘහපතිතුමනි, මගේ මේ ශාසනයෙහි ආර්ය ශ්‍රාවකයා පළමුවෙන්ම මගේ බියට දුකට සැකයට පීඩාවට හේතු වෙන කරුණු පහක් තියෙනවා.
ඒ කරුණු පහෙන් ඈත් වෙලා නම් ඉන්නේ. මේ කියන්නේ කවුරු ගැනද? ගිහි ජීවිතයක් ගත කරන ශ්‍රාවකයෙක් ගැන. ඒ ශ්‍රාවකයා බය ඇති වෙන්න, සැකය ඇති වෙන්න, වේදනාව ඇති වෙන්න, දුක් විපත් ඇති වෙන්න, චෝදනා ගර්ජන තමන්ගේ ජීවිතයේ වෙත එල්ල වෙන්න හේතු වෙන කරුණු පහක් තියෙනවා. අන්නේ කරුණු පහෙන් එයා අත මිදිලා නම් ඉන්නේ. එයා නිදහස් වෙලා නම් ඉන්නේ. එයා අභීත කෙනෙක්. පංච වේර භයානි වූපසන්තානි කියනවා. එයාට ආකාර පහකින් එල්ල වෙන තියෙන බය, සැකය, තැති ගැනීම, සන්ත්‍රාසය, භීතිය, පලා යෑම, පැකිලීම, මකු භාවය කියන මේ සියල්ල එයාගේ ජීවිතෙන් ඈත් වෙනවා. අපි තැති ගන්නවා නම්, බියපත් වෙනවා නම්, මුසපත් වෙනවා නම්, කම්පා වෙනවා නම්, හැංගෙන්න හිතෙනවා නම්, පලා යන්න හිතෙනවා නම් කොතනකෝ අතුලාන්තයේ යම් බඳු අඩුපාඩුවක් තියෙනවා. ගුණමය වශයෙන් පිරිසුදු හදවතක් ඇති කෙනා අභීත ශ්‍රාවකේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඉද ගහපතයෝ සීලවා සීල සම්පන්නෝ යං යදේව පරිසං උපසංකමති විසරදෝව උපසංකමති කියලා. කවුරු හරි සිල් ඇති ගුණ ඇති ශ්‍රාවකෙක් අපි හිතමු ගිහි කෙනෙක් කියලා. ඒ ගිහි කෙනාට ඕනම පිරිසක් වෙත, ඕනම සමූහයක් වෙත, ඕනම සමිති සමාගමක් වෙත, ඕනම ප්‍රභූ පිරිසක් ඉදිරියට කිසිම ආකාරයකින් මකු නොවි බෙල්ල පාත් කරගන්නේ නැතිව කොන්ද කෙලින් තියාගෙන එළඹෙන්න පුළුවන් කියනවා. මේ පංචශීලයේ ඇති අනුහස මෙතෙකයි කියලා කියන්න බෑ. ඒ වගේම ආර්ය ශ්‍රාවකයා කියන්නේ සාමාන්‍ය ලෝකයේ කෙනෙක් මේ සීලමය ප්‍රතිපදාව ආරක්ෂා කරනවා වගේ නෙමෙයි. ඊටාම උතුම් අරමුණක් ඇතිව, උතුම් පදනමක් ඇතිව, උතුම් අවබෝධයක් ඇතිවයි ඒ ශ්‍රාවකයා සීලමය ප්‍රතිපදාව තුළ යෙදෙමින් සබ්බ පාපස්ස අකරණම් කියන සෑම අකුසලයකින්ම නිදහස් වන ප්‍රතිපදාව ආරම්භ කරන්නේ. බුදුරජාණන් වහන්සේගේ සරණ ප්‍රාර්ථනා කරලා ඒ සරණ ලබාගෙන, අමා ධර්මයේ සරණ ලබාගෙන, මහා සංඝරත්නයේ සරණ ලබාගෙන තිසරණේ පිහිටපු ශ්‍රාවකයා පංචශීල ප්‍රතිපදාව තුළ හික්මෙනවා නම් ඒ හික්මෙන වාරයක් වාසා ඔහු විසරදයක් වෙනවා. දෙවියන්ගේ පවා වැඳුම් ලබන කෙනෙක් වෙනවා. බ්‍රහ්මයන්ගේ පවා වැඳුම් ලබන කෙනෙක් වෙනවා. ඉතින් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා ඒ පංච වේර භයවත් ඔය ප්‍රාණඝාත ආදී අකුසලයන්ගෙන් කෙනෙක් වෙන් වෙලා ඉන්නවා. චතුහිත සෝතාපට්ටි අංගෙහි සමන්නාගතෝ ඒ වගේම සෝතාපට්ටි අංග 4ක් තියෙනවා. අන්නේ සෝවාන් පුද්ගලයෙකුගේ ජීවිතය හා ප්‍රතිබද්ධ වූ මේ අංග 4න් යුක්ත වෙනවා නම් ඒ වගේම අරියෝ චස්ස ඥායෝ පඤ්ඤාය සුදිට්ඨෝ හෝති. නිවන් පිණිස පවතින මාමත ප්‍රඥාවෙන් අවබෝධ කරලා නම් තියෙන්නේ සෝ ආකංකමානෝ. එයා කැමති වෙනවා නම් තමන්ටම තමන් ගැන අවස්ථාවක කියන්න පුළුවන් කොහොමද? අහං කිහින නිරයෝම්හි මම නිරය දුක දුරු කරපු කෙනෙක්. අහං කිහින තිරඥාන යෝනීම්හි මම තිරිසන් ලෝකයේ ඉපදීම දුරු කරපු කෙනෙක්. කිහින පෙත්තිවිසයෝ අම්හි මම ප්‍රේත ලෝකේ ඉපදීම දුරු කරපු කෙනෙක්. කිහිනාපාය දුග්ගති විනිපාතෝ අම්හි මම අපායේ වැටෙන්නේ නැහැ මින් මත්තට. එහෙම කියන්න පුළුවන් එයාට. සෝතාපන්නෝ හමස්මි මම සෝතාපන්න කෙනෙක් වෙනවා කියලා එයාට කියන්න පුළුවන්. අවිනිපාත ධම්මෝ නියතෝ සම්බෝධි පරායනෝ ආය කවදාවත් විනිපාත සංඛ්‍යාත නිරේ වැටෙන්නේ නැහැ. සම්මා සම්බෝධිය පිහිට කොට මම ජීවත් වෙනවා කියලා ඒ ආර්ය ශ්‍රාවකයාට කියන්න පුළුවන්. ඔන්න ඔය කරුණු ටික හරියටම ජීවිතේ තියෙනවා නම්. ඉතින් භාග්‍යවතුන් වහන්සේ මේ කාරණා එකක් ගානේ විස්තර කරලා දෙනවා. අපි හැම දිනාටම මේ කරුණු ගිහි ජීවිත වේවා පැවිදි ජීවිත වේවා ඊටාම වැදගත් වෙනවා. මොකද හේතුව හෙට දවසේ නිරයට නියම වෙලා, හෙට දවසේ තිරිසන් ප්‍රේත අසුර අපායට නියම වෙලා මේ ජීවිතේ ලබන සැපයෙන් ඇති පළක් නැහැ. හෙට දවස අඳුරුයි නම් අද දවසේ ඇති ආලෝකයෙන්, අද දවසේ ඇති සැනසෙල්ලෙන් නැලවිල්ලෙන් පළක් වන්නේ නැහැ. හෙට දවසේ යන්න නියම වෙලා තියෙන තිරිසන් ලෝකෙට නම් අද සුවය අහනක නිදාගත්තා කියලා ඇති සැනසීමක් නැහැ. හෙට දවසේ වැටෙන්න තියෙන අවීචි මහා නිරයට නම් අද හොඳට කාලය ඇඳලා හිටියා කියලා ඇති ඵලය කුමක්ද? හෙට දවසේ අපි වැටෙන්නේ ඊටාම දුක්ඛිත තත්වයකට නම් අද දවසේ ලබන తాවකාලික සුවය සහනය එහි ඇති ප්‍රයෝජනය කුමක්ද කියලා ඔබ බුද්ධිමත්ව කල්පනා කරන්න. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ කියන්නේ හැම කල්ලි ප්‍රඥාවන්තයන්ට.
ඒ ප්‍රඥාවන්ත ශ්‍රාවකයෝ ළඟ බලලා නෙමෙයි තීරණ ගන්නෙ. දුර ඈතක් බලනවා. දුර ඈතක් බලලා තීරණ ගන්නකොට අද ටිකක් දුක් වෙන්න පුළුවන්. වර්තමානයේ ටිකක් අර්බුදකාරී වෙන්න පුළුවන්. වර්තමානයේ ටිකක් වෙහෙස පීඩාව ආතතිය ඇති වෙන්න පුළුවන්. හැබැයි දුර බලලා තීරණයක් අරගෙන තියෙන්නේ. දුර බලලා තීරණයක් ගත්ත කෙනාට මේ ජීවිතේ යම් බඳු සැප සම්පත් අඩු වෙන්න පුළුවන්. ලැබිච්ච සැප සම්පත් උනත් සීමා සහිතව පරිභෝග කරමින් කාමයන්ට මුසපත් වෙලා පමණ ඉක්මවා ගිය කම්සුවයක් වෙත එයාට යන්න ඉඩක් නැහැ. මොකද හේතුව ළඟ බලන කෙනෙක් නෙමෙයි. එනිසා මේ ජීවිතය ගැන විතරක් හිතනවා නම් මේ ඇසේ කනේ නාසයේ දිවේ කයේ සතුට ගැන විතරක් හිතනවා නම් එයාගේ ජීවිතෙන් සීල සංවරයක් බලාපොරොත්තු වෙන්න බෑ. එයාගේ ජීවිතයෙන් Tamanට යහපතක් වෙයි කියලා බලාපොරොත්තු වෙන්න බෑ. එයාගේ ජීවිතෙන් අන්‍යයන්ට යහපතක් වෙයි කියලා බලාපොරොත්තු වෙන්න බෑ. ඇසට වසඟ වෙච්ච කවුරුවත් මේ ලෝකේ Tamanටත් අනුන්ටත් යහපතක් කරගෙන නැහැ. කනට නාසයට එයින් ලැබෙන ලාමක වින්දනයන්ට මේ ශරීරය අසුරු කරගෙන ලබන කාමුක රසාස්වාදයන්ට මුසපත් වී බැඳී ගිය කවුරුවත් ඉතිහාසයේ Tamanටත් අනුන්ටත් යහපතක් කරගෙන නැහැ. හැබැයි తాවකාලිකව බැලුවහම සැප විඳිනවා වගේ, తాවකාලිකව බැලුවහම සතුටින් ඉන්නවා වගේ පේන්න පුළුවන්. සැබෑ සතුට නොහඳුනන ඔවුන්ට බුදුරජාණන් වහන්සේගේ ධර්මයට පිටුපාපු නිසා කවදාකවත් සැබෑ සතුටක් ලැබෙන්නේ නැහැ. අපි සතුටින් මේ ලෝකේ ජීවත් වෙන්න ඕන. සැනසීම හොයන්න ඕන. තෘප්තියත් හොයන්න ඕන. ඒවට මේ තථාගතයන් වහන්සේ කිසිදාක විරුද්ධ වුණේ නැහැ. තම ශ්‍රාවකයන් සැබවින්ම තම ශ්‍රාවකයන් සතුටින් ඉන්නවා දැකලා වැඩිපුරම සතුටු වුණේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ. අපේ ඔබේ මවට වඩා පියාට වඩා අපේ සැනසීම බලා සතුටු එකම කෙනා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ. හැබැයි භාග්‍යවතුන් වහන්සේ අපි වේලක් අනුභව කරලා කුස පෙරෙන්න කාලා හොඳ සයනයක නිදාගෙන ඉන්නව දැකලා සතුටු වෙන උතුමන් වහන්සේ කෙනෙක් නෙමෙයි. භාග්‍යවතුන් වහන්සේ අපි ගැන හිතලා සතුටු වෙන්නේ කවදටද? එයාට කියන්න පුළුවන් වුණොත් මේ උතුම් ධර්මයේ පුරුදු කරලා මම තිරිසන් ලෝකෙන් අත මිදුණා කියලා අන්න එදාට භාග්‍යවතුන් වහන්සේ අපි ගැන සතුටු වෙනවා. කෙනෙකුට කියන්න පුළුවන් වුණොත් මම പ്രേත අසුර අපායෙන් සතර අපායෙන්ම මිදුණා කියලා අන්න එදාට වැඩිපුරම සතුටු වෙන්නේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ. ඒකට හේතුවක් තියෙනවා. මේ බිහිසුණු සංසාරයේ දුක දකින්නේ මහා ප්‍රඥාවන්ත භාග්‍යවතුන් වහන්සේ පමණයි. එතනින් මෙහා ඉන්න පසේ බුදුරජාණන් වහන්සේ නමකටවත් තථාගතයන් වහන්සේට පෙනෙන දුර පෙනෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ ඉමක් නැති කොනක් නැති සංසාරේ යම් තාක් දීර්ඝ වේද ඉමක් නැති කොනක් නැති මහා ප්‍රඥාවෙන් ඒ දීර්ඝ සංසාරයේ ඇති අන්ත දුක ගැන මහා ප්‍රඥාවෙන් දකිනවා. ඒ අන්ත දුක විඳින්මින් ආපු සත්ව වර්ගයා බලනවා. ඒ අන්ත දුකේදී විඳපු පීඩාවන් කියන්න බෑ මෙතකයි කියලා. ඒ මහා දුක්ඛස්කන්ධය දකින බුදුරජාණන් වහන්සේගේ හදවත මහා කරුණාවෙන් කම්පා වෙනවා. ඒකටයි කියන්නේ මහා කරුණාව කියලා. සාමාන්‍යයෙන් මිනිස්සෙකුගේ සුළුවට කරුණාව තියෙන්න පුළුවන්. හැබැයි මහා කරුණාව පහළ වෙන්නේ ලෞතුරා බුදුරජාණන් වහන්සේට පමණයි. ඒ මහා කරුණාවට වර්ග ભેද, ಜಾති, ආගම්, කුලමල ભેද නැහැ. අනන්ත සත්වයන් විශේෂයි ඒ මහා කරුණාව පැතිර පවතිනවා. අනන්ත ආකාශය වගේ මහා කරුණාව. ඒ මහා කරුණාවෙන් සත්වයන්ට පිහිට වෙනවා. පිහිට වෙද්දී මේ අමා ධර්මයේ දේශනා කරනවා. එනිසා අපි ළඟ බලලා ගන්න තීරණ වලට බුදුරජාණන් වහන්සේ කැමති වෙන්නේ නැහැ. භාග්‍යවතුන් වහන්සේ හැම වෙලාවකම ශ්‍රාවකයා දිරිමත් කළේ මොනව නැති වුණත් මොනව තිබුණත් සතර අපායෙන් නිදහස් වෙන්න. වදාරනවා ඒ බුදු සිරිමුව මඩලින් මහණෙනි මම මගේ ශ්‍රාවකයා සෝතාපන්න වෙන භූමිය දක්වාම මොහොත දක්වාම ඔහුට පිටුපසින් ඉඳගෙන ඔහුට සහයෝගය ලබා දෙනවා, මඟ පෙන්වනවා, මහා කරුණාවෙන් පාර අපාර තෝරා දෙනවා. මහා මෛත්‍රියෙන් මඟ නොමඟ හඳුන්වා දෙනවා. මහා මෛත්‍රියෙන් හැරෙන්න ඕන තැන් කියා දෙනවා. මහා මෛත්‍රියෙන් සමතේ විදර්ශනාව කියා දෙනවා. ඒ හැමදේම කරුණාවෙන් මහා කරුණාවෙන් දේශනා කළ ශ්‍රාවකයා සෝතාපන්න වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ දන්නවා මින් ඉදිරියට මේ ශ්‍රාවකයාට මගේ පිහිටක් ලැබුණත් නොලැබුණත් චතුරාර්ය සත්‍ය අවබෝධ කරලා පරිපූර්ණ වශයෙන් ධර්මාවබෝධයෙන් සැනසීලා නිවන් අමාවෙන් සුවපත් වෙනවා කියලා දකිනවා. තව ආත්ම භාව 7කට වඩා ඉපදෙන්නේ නැහැ කියලා දකිනවා. නතේ භවං අට්ඨමං ආදියන්ති කියලා දක්නා නිසා දන්නා නිසා තථාගතයන් වහන්සේ ශ්‍රාවකයා
සෝතාපන්න වෙනකම්ම ආරක්ෂා කරනවා. දයාබර අම්මා කෙනෙක් පුංචි පුතෙක්ව පුංචි කාලයේ ඇහැකු වගේ බලා ගන්නවා. බලාගත්තේ නැත්නම් ඒ දරුවගේ ජීවිතය ගැන බලාපොරොත්තු තියාගන්න බෑ. ඒ දරුවා හඳුනන්නේ නැහැ. භූමිය අභූමිය හඳුනන්නේ නැහැ. තැන නොතැන හඳුනන්නේ නැහැ. කටේ දාගන්න ඕනේ දේවල් නොදා ගන්න ඕනේ දේවල් හඳුනන්නේ නැහැ. කෑම බීම ගැන දන්නේ නැහැ. මේක වතුර කියලා දන්නේ නැහැ. මේ ගින්දර කියලා දන්නේ නැහැ. ඒ වගේම මෙතන ලිස්සන තැනක් කියලා දන්නේ නැහැ. මේ සර්පයෙක් කියලා දන්නේ නැහැ. මේ නපුරු සුනඛයෙක් කියලා දන්නේ නැහැ. ඒ පුංචි පුතාට එහෙම අවබෝධයක් නැහැ. දයාබර මවගේ රැකවරණය, පියාගේ රැකවරණය මතින් තමයි ඒ පුංචි බිලිඳා අනතුර හැටියට පස්සේ කාලෙක හඳුනාගන්නේ සහ අනතුරෙන් බේරෙන්නේ. ඒ වගේම දෙපයින් නැගී සිටීමේ වරම ලබන්නේ. අන්න ඒ වගේ තථාගතයන් වහන්සේ අපි හැම දිනාටම පිහිට වුණේ. අපි දන්නේ නැහැ මේ සංසාරේ දුක. අපි දන්නේ නැහැ මේ චිත්ත ප්‍රවෘත්තියේ තරම. අපි දැනගෙන හිටියේ නැහැ මේ ජීවිතය හා බැඳී ගිය හේතුඵල ධම. කර්මයේ ඵලය ගැන දැනගෙන හිටියේ නැහැ. ඒ වගේම අපි කවුරුවත් දැනගෙන හිටියේ නැහැ මේ මිනිස් වංශයේ දුර්ලභෝ manussත්ත්ව ප්‍රතිලාභෝ කියන කාරණය. දුර්ලභවයි මිනිස් ජීවිත ප්‍රතිලාභයක් ලැබෙන්නේ කියලා අපි දැනගෙන හිටියේ නැහැ. අපේ ජීවිතයේ අගේ අපිවත් හඳුනාගෙන නෙමෙයි මේ මනුස්ස ලෝකේ බොහෝ කාලයක් ජීවත් වුනේ. හැබැයි අපේ ජීවිතේ වටිනාකම අපිට වඩා අවබෝධ කළේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ. හරියට මහා සිංහ නාදයක් කරනවා වගේ දවසකට 3 වතාවක්වත් අවම වශයෙන් දුර්ලභෝ manussත්ත්ව ප්‍රතිලාභෝ දුර්ලභෝ manussත්ත්ව ප්‍රතිලාභෝ කියලා දේශනා කරනවා. අපට අමතක වී ගිය අපට නොදැනී ගිය හමු නොවුන සනාතන සත්‍යය එලෙසින් සිහිපත් කළා. ඔබ ලැබූ මිනිසත් බව සැබවින්ම දුර්ලභ එකක්. කලාතුරකින් ඔබට ඔය ලාභය ලැබෙන්නේ. ඔක වාසනාවක්, ඔක පිනක්. පෙර දන් දීපු හින්දායි මනුස්ස ලෝකෙට ආවේ. පෙර සිල් ආරක්ෂා කරපු හින්දායි මනුස්ස ලෝකෙට ආවේ. කෝටියක් ගත්තොත් කෝටියකින් කෙනෙකුටවත් මනුස්ස ලෝකෙට එන්න හම්බ වෙන්නේ නැහැ. ඔබ ඒ ජයග්‍රහණය ලැබලා තියෙන්නේ. ඔක අසිරිමත් ජයග්‍රහණයක්. ඔක පරාජයක් කරගන්න එපා කියලා මහා කරුණාවෙන් අපට කියා දුන් එකම කෙනා එකම උතුමන් වහන්සේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පමණයි. වෙන කාටවත් ඒ ඇත්ත මතු කරන්න බැරි වුණා. ඔබේ මගේ දයාබර මමටවත් පියාටවත් මිනිසත් භවයේ වටිනාකම මතු කරලා දෙන්න බැරි වුණා. ඇයි ඒ? ඔවුන්ටත් එහෙම අවබෝධයක් තිබුණේ නැහැ මේ මිනිස් ජීවිතේ වටිනාකම ගැන. ඒ වටිනාකම තවත් අර්ථවත් කරන්නට තුන්ලොවක් සනසන බුදුරජාණන් වහන්සේ පහළ වෙලා ඉන්නවා. දුර්ලභෝ බුද්ධෝත්පාදෝ ලෝකස්මින්. ඒ වටිනා නිමේෂයක් අපි හැම දිනාටම දැන් ලැබිලා. ඒ මතු පමණක් නෙමේ දුර්ලභං සද්ධම්ම සවණං ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කිරීමේ භාග්‍ය සුළුපටු භාග්‍යයක් වාසනාවක් නෙවෙයි. පින්වතුනි, මේ කරුණු තුන කෙනෙකුගේ ජීවිතේට මුණ ගැහුණා නම් මේ අනන්ත සක්වලින වාසනාවන්ත කෙනෙක් තමයි මේ පුද්ගලයා. මිනිසත් බවයි බුදු සසුනයි සද්ධර්ම ශ්‍රවණයයි. මේ ටික ඔබට ලැබිලා තියෙනවා අඩුවක් නැතිව. මටත් ලැබිලා තියෙනවා අඩුවක් නැතිව. අපි තරම් වාසනාවන්තයෝ තවත් නැහැ. ඒ නිසා අපි එහෙම හිතන්න ඕනේ අපේ ජීවිත ගැන. එහෙම හිතලා මේ ලැබිච්ච වාසනාව පරාජයක් කරගන්න හොඳ නැහැ. හැම වෙලාවකම මේ උතුම් ප්‍රතිලාභයේ මේ දියුණුව මේ සම්පත රැක ගන්න ඕන. අවම වශයෙන්වත් මේ උතුම් සම්පත රැකගෙන පරිහානියටපත් නොවෙන්න වග බලා ගන්න ඕනේ. ඒක කරන්නේ කොහොමද? අන්න එකයි ඊළඟ ප්‍රශ්නේ. ඒ ගැනත් බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් දේශනා කළා. අනාථපිණ්ඩික සිටුතුමාට ප්‍රකාශ කරනවා, දේශනා කරනවා. කතමානි පංච භයානි වේරානි රූපසන්තානි හොන්ති. ඔන්න ඔබ ජීවත් වෙන්න ඕනි විදිය. ඔබ බලන්නේ ඔබේ ජීවිතේට මේ බය, මේ තැති ගැනීම, මේ අවාසනාව තියෙනවද කියලා. කුමක්ද? යං ගහපති පානාති පාති පානාති පාතප්පච්චයා දිට්ඨ ධම්මිකම්පි භයං වේරං පසවති සම්පරායිකම්පි භයං වේරං පසවති චේතසිකම්පි දුක්ඛං දෝමනස්සං පටිසංවේදේති. භාග්‍යවතුන් වහන්සේ වදාරනවා, ගෘහපතිතුමනි, ප්‍රාණඝාතයට ඍජුව හෝ වක්‍රාකාරයෙන් සත්ව හිංසනයට හෝ කෙනෙක් සම්බන්ධ වෙනවා නම් එයා මේ ප්‍රාණඝාතයේ සත්ව හිංසනය නිසා දිට්ඨ ධම්මිකම්පි භයං වේරං පසවති. මේ ජීවිතයේ මහා බයක්, තැති ගැනීමක් එයාට ඇති වෙනවා. ප්‍රාණඝාතය යම් කිසි කෙනෙක් මේ ලෝකේ කරයි නම් සුවසේ නිඳ යන්නේ නැහැ. ඒකට සම්බන්ධ වේ නම් සුවසේ එයාට ජීවත් වෙන්න හම්බ වෙන්නේ නැහැ. සත්වේකු ඝාතනය කිරීම කියන්නේ ඊටාම බරපතල ගණේ පාපයක්. එවන් පාපයක් යමෙකුගේ ජීවිතේ නැවත සිද්ධ වෙනවා නම් එයාට නිවන් මඟ වැසී යනවා. අර ලැබිච්ච මිනිසත් බව අහිමි වී යනවා. ලැබිච්ච මේ සුන්දර මොහොත කල්ප ගානකට දුරස්ත වෙලා යනවා. එහෙනම් ඔබ පළමු කොට බලන්න ඕනේ ඔබේ ජීවිතයේ කිසිම තැනක ඔබේ මගේ ජීවිතේ ප්‍රාණඝාතයක් සිද්ධ වෙනවද? ප්‍රාණඝාතයකට ඍජුව හෝ වක්‍රාකාරයෙන් අනුබලයක් දීලා තියෙනවද? ඒ වගේම ප්‍රාණඝාතයෙන් වෙන් වෙලාද ඉන්නේ? වෙන් වූ ප්‍රාණඝාතයේ අර්ථවත් වීම පිණිස ඔබ මෛත්‍රිය වඩනවද? ඔන්න ඊළඟ කාරණේ.
මම ප්‍රාණඝාතයෙන් වෙන් වුණා. ඒක සැබෑවක්. හැබැයි ප්‍රාණඝාතයෙන් වෙන්වීම අර්ථවත් වෙන්න නම් සියලු සත්වයන් කෙරෙහි මෙත් සිත වඩන්න ඕනි. සබ්බ පාන භූත හිතානුකම්පී විහෙරති. සියලු සත්වයන් සුවපත් වෙත්වා කියන පැතුම සෑම මොහොතකම හිතේ තියෙන්න ඕන. ආන්නෙම හිතේ තිබුණොත් තමයි ප්‍රාණඝාතයෙන් වෙන්වීමට උසස් අර්ථයක් තම ජීවිතයෙන් ලබා දුන්න වෙන්නේ. එනිසා මේ සීලවන්තකම ප්‍රාණඝාතයෙන් වෙන්වීම කියන තැනම සුවිශාල කුසල චිත්ත වීති වාර ගානක් පහළ වෙනවා. එයම මෙනෙහි කරලා කෙනෙකුට විදර්ශනාවෙන් නිවන් දකින්න පුළුවන්. මම ප්‍රාණඝාතයෙන් මෙච්චර කාලයක් වෙන් වෙච්ච කෙනෙක්. ඒත් සමගම දෙවි මිනිසුන් වෙත අප්‍රමාණ මෛත්‍රියක් මම දායාද කළා. මෙහෙම හිතන්න පුළුවන් නම් කෙනෙකුට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ සිතවිල්ල තුල හිතේ සමාධිය ඇති වෙනවා. සංවර වෙනවා හිත. නීවරණ සංසිඳෙනවා. සංසිඳුන නීවරණ ඇති සිතක් කියන්නේ සමාධිමත් සිතක්. සමාධිමත් සිතක් කියන්නේ යතහා භූතම් පජානාති පස්සති තත්වාකාරයෙන් අනිත්‍ය දේ අනිත්‍ය වශයෙන් දුක් දේ දුක් වශයෙන් අනාත්ම දේ අනාත්ම වශයෙන් එයාට දකින්න පුළුවන්. ඉතින් ඒ නිසා ඔබ ඔබේ ජීවිතය ගැන එහෙම හිතන්න. මම ප්‍රාණඝාතයෙන් වෙන් වෙච්ච කෙනෙක් කියලා දකින්න. මම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් කියලා දකින්න. මම ප්‍රාණඝාතයෙන් වෙන් වෙලා ඉන්න සත්පුරුෂයෙක් කියලා තමන් ගැන හිතා තමන් සතුටු වෙන්න ඕනේ. තමන්ගේ ජීවිතයේ තියෙන ගුණය ගැන තමන්ම හිතමින් සතුටු වෙන්නේ කුමකටද? ආඩම්බරයේ පිණිස නෙමෙයි. එහෙම සතුටු වෙනකොට තවත් විශාල ගුණධර්ම ප්‍රමාණයක් ඒ ජීවිතයට සමීප වෙනවා. ගුණය ගැන හිතනකොට අනුස්මරණය කරනකොට ඒ ගුණ වගාවක් ඇති වෙන්නේ. තමන් සතු ගුණය ගැන තමන්වත් මෙනෙහි කරන්නේ නැත්නම්, තමන්ගේ ජීවිතයේ රැකෙන ගුණයට තමන්වත් අගයක් ලබා දෙන්නේ නැත්නම් කවුද මේ ලෝකේ වෙන අගයක් ලබා දෙන්න ඉන්නේ? එනිසා බුදුරජාණන් වහන්සේ සෑම මොහොතකම මහ කරුණාවෙන් අපව දිරිමත් කළේ නූපන් ගුණධර්ම වඩාගෙන. ඒ දියුණු ගුණධර්ම ඇති තමන්ගේ ජීවිතයේ දිහා බලලා තමන්ම සතුට වෙලා ඒ සතුට නොවිය කෙන සතුටක් බවට පත් කරගන්නයි බුදුරජාණන් වහන්සේ හැම මොහොතකම මඟ පෙන්වීම සිද්ධ කළේ. ශ්‍රාවකයා වෙත ඉමහත්ම කරුණාව දැක්වුවේ ඒ කාරණේ උදෙසා. යම් භික්කවේ සත්තාරා කරණීයං ශාවකානං හිතේසිනා අනුකම්පකේන අනුකම්පං උපාදාය කතං වෝතම්මයා. මහණෙනි, මහා කරුණාවෙන් ශ්‍රාවකයන්ට අනුකම්පා කරන ශාස්ත්‍රවරයෙක් යම්බඳු පිහිටක් ලබා දිය යුතුය නම් ඒ පිහිට පිළිසරණ රැකවරණය මහණෙනි මම නුබලා වෙනුවෙන් අඩුවක් නැතුව ලබා දුන්නා. ඒ පිහිට ලබා ගන්න, ඒ සැනසීම ලබා ගන්න, ඒ සැනසීමෙන් සුවපත් වෙන්න සම්බුදු කරුණාවක් ලබන්න කල්ප ගානකින් අවස්ථාව ලැබෙන්නේ. ඒ කරුණාව ලැබුව මොහොතේ කරුණාවට පිටුපාන්න එපා. ඒ ආරක්ෂාවට පිටුපාන්න එපා. ඒ තිසරණයට පිටුපාන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ අසීමිත කරුණාවකින්. තමන්ගේ ජීවිතයේ අඩුපාඩු දකින්නත් ඕන, අඩුපාඩු සකසා ගැනීම පිණිස, ಗುಣ දකින්නට ඕනේ, ಗುಣ දියුණු කර ගැනීම පිණිස. ගුණයෙන් සතුටු වෙන්න තමයි ඒ ගුණය දියුණු කරගන්න හිතෙන්නේ. ඉතින් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා ප්‍රාණඝාතයෙන් වෙන් වෙච්ච කෙනෙකුට සම්පරායිකම්පි භයං වේරම් පසවති. සම්පරායික වූ මරණින් මත්තේ ඇතිවෙන්න નિયમિત බය තැති ගැනීම මුළු මනින්ම නැති වෙනවා. පින්වතුනි, මරණාසන්න සමයට පැමිණුණාට පස්සේ කල කී දේ මැවි පේනකොට, මතක් වෙනකොට, සිහිපත් වෙනකොට કોઈ කාටත් ජීවිතේ ලොකු පසුතැවීමක් ඇති වෙන්න බැරි කමක් නැහැ. පව් රැස් වෙලා තිබුණොත් මරණාසන්න මොහොත කියන්නේ කාගේ ජීවිතවල බොහොම දුක්ඛිත මොහොතක්, තනියම මුහුණ දෙන්න සිද්ධ වෙන මොහොතක්. ඒ වගේම කොතනක කොහොම අපේ ජීවිතය අවසන් වේද කියන්න බෑ. මහා මගක වෙන්න පුළුවන්, ජල තලයක වෙන්න පුළුවන්, එහෙම නැත්නම් වෙන යම් තැනක වෙන්න පුළුවන්. කාත් කවුරුවත් නැති මොහොතක මේ හුස්ම රැල්ල හිර වෙලා පණකෙන්ද නිරුද්ධ වුණාට පස්සේ සාමාන්‍ය වචනයෙන් කිව්වොත් ආන්නේ මොහොත කියන්නේ බොහොම සංවේදී, බොහොම දුකක් දැනෙන මොහොතක්, බොහොම අපහසු වන මොහොතක්, කාගේවත් පිහිටක් නැති මොහොතක්, මේ අත් දෙකෙන් කකුල් දෙකෙන් පිහිටක් ගන්න බැරි මොහොතක්, මේ ශරීරයෙන් පිහිටක් ගන්න බැරි මොහොතක්. ඒ වගේම කන බොන දෙයින් පිහිටක් නොවන මොහොතක්, පිපාසය ඇති වෙලා තියෙන හැබැයි පැන්න ගුරක් බොන්න බෑ, කුසගින්න දැනෙනවා හැබැයි බත් කටක් කන්න බෑ. ඒ වගේ මොහොතක තමයි මේ ජීවිතය අවසන් වෙන්නේ. ඒ අසීමිත දුක්ඛිත වේදනාවට මුහුණ දෙද්දී එකම රකවරණයක්, එකම සැනසීමක් තියෙනවා. ඒ තමයි කරපු යහපත් දේ සිහිපත් වීම. දන් දීලා තියෙන මේවා සිහිපත් වෙනවා. සිල් ආරක්ෂා කරලා තියෙන මේවා සිහිපත් වෙනවා. බණ දහම් පුරුදු කරලා තියෙන මේවා සිහිපත් වෙනවා. ಗುಣ වඩලා තියෙන මේවා සිහිපත් වෙනවා. මම ප්‍රාණඝාතයෙන් වෙන් වුණා කියලා සිහිපත් වෙනකොට ඒ හිතට ඇති පුදුමාකාර ශක්තිය, ඒ හිතට ඇති වෙන පුදුමාකාර හැඟීම මෙතෙකයි කියා වචන වලින් කියන්න බෑ. ආන්නේ හයිය විතරයි එදාට ඉතුරු වෙන්නේ. වෙන නම් කිසිම හයියක් නැහැ. හොඳට මතක තියාගන්න. ධනය කොච්චර තිබුණත්, වෙන යම් වස්තු සම්පත් කොච්චර තිබුණත්,
වෙන යම් ඥාති හිතවතුන් කොච්චර හිටියත් අනතුරු තාන්න මාන්න වලින් කොච්චර ඉහළට ගියත් අවසාන මොහොතේදී ඒකකින්වත් පිටක් නොලැබෙන තැන කරපු යහපත විතරයි තමාව සනසන්නේ. එනිසා භාග්‍යවතුන් වහන්සේ මේ වදාළ දහමට පිටුපා ගිහිල්ලා සැනසීම හොයන්න එපා. කිසි කෙනෙකුට එහෙම සැනසීමක් ලැබිලා නැහැ මේ ඉතිහාසයේ. චේතසිකම්පි දුක්ඛං දෝමනස්සං පටිසංවේදයති. ඒ වගේම භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකේ කවුරු හරි කෙනෙක් ප්‍රාණඝාතයේ යෙදලා ඉන්නවා නම් යාර අසීමිත මානසික දුකක් ඇති වෙනවා. හැබැයි වෙන් වෙලා ඉන්නවා නම් පාණාතිපාතා පටිවිරදන්තා සේවන්තම් භයං වේරං ූපසන්තං හෝති. වෙන් වෙච්ච කෙනාට ඔය බය නැහැ, ඔය තති ගැනීම නැහැ, ඔය ශෝකය නැහැ, ඔය අඳෝනාව හිත ඇතුලේ නැහැ. එනිසා බාහිරට hina වෙලා හිටියට පුළුවන් කාලේ බැරි වෙනකොට ඇතුලාන්තයෙන් හඬනකොට ඇතුලාන්තයෙන් කඩා වැටුණට පස්සේ බාහිර කාටවත් පිහිට වෙන්න බැරි තත්වයක් එනවා. එනිසා ඔබ ඔබේ ජීවිතේ කාට ඔබට පිහිට වෙන්න බැරි වුණත් ඔබම ඔබ පිහිටක් හදාගන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සෝ කරෝහි දීපමත්තනෝ කිප්පං වායාම පණ්ඩිතෝ භව. නිද්ධාන්තමලෝ අනංගනෝ. ඊටාම ඉක්මනින් පිහිට හදාගන්න. සිත පිරිසුදු කරගන්න සචිත්ත පරියෝදපණං. ඒ උදෙසා තමයි මේ කාලය අපි ගත කරන්නට ඕන. මේ ගත වෙන තප්පරයක් කල්ප කෝටි ගානකට වඩා වටිනවා. මොකද ගත වෙන්නේ මිනිස් ලෝකේ. ලැබිච්ච වෙලාවේ බුද්ධ ශාසනය යෝනිසෝ මනසිකාරය පහල කරගන්න පුළුවන් වෙලාවේ. ඒ නිසා මේ නිමේෂය නිකන් ඔහි ගෙවිලා යන්න දෙන්න එපා. දවස් ගානින් සීමිත වූ සති ගානෙන් මාස ගානෙන් වර්ෂ ගානෙන් බොහෝම සීමිත වූ ජීවිතයක් තමයි අපි මේ පරිහරණය කරන්නේ. ඕනම මොහොතක ජීවිතේ නැසී වෙනසී යන කරුණු දහස් ගණනක් තියෙනවා. හැබැයි ජීවිතේ රැකෙන්න කරුණු බොහොම අඩුයි. අපි මේ ජීවත් වන වකවානුවේ රෝග පීඩා වෙන යම් ව්‍යසන කොච්චර දේවල් මැදද ජීවිතේ ඉස්සරහට ගෙනියන්න තියෙන්නේ. තව ඉදිරියේදී මොනවා වෙයිද මේ ජන සමාජයට, මේ මානව වංශයට, ඔබේ මගේ ජීවිතවලට. බලනකොට නම් කිසිම ආලෝකයක් පේන්නේ නැහැ. හැම පැත්තෙම අන්ධකාරයක්. ඒ ලෞකිකය තුල හැටි එහෙම තමයි. හැබැයි මේ දහම තියෙන කෙනාට එදත් අදත් කවදත් ආලෝකයෙන් ආලෝකයට යන්න ලැබෙනවා. එහෙම කෙනා තමයි ආලෝක පරායනෝ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. කොහොමද එහෙම යන්නේ? අදට වඩා හෙට සීලෙන් ශක්තිමත් වෙනවා නම් එයා ආලෝකයෙන් ආලෝකයට යන කෙනෙක්. අදට වඩා වැඩියෙන් හෙට දන් හැන්දක් දන් දෙනවා නම් ආලෝකයෙන් ආලෝකයට යන කෙනෙක්. අදට වඩා වැඩි කාලයක් අරගෙන සමත විදර්ශනා භාවනාවේ යෙදෙනවා නම් ආලෝකයෙන් ආලෝකයට යන කෙනෙක්. එනිසා ආලෝකයෙන් ආලෝකයට යන්න බලන්න. ආය අඳුර දෙසට හැරෙන්න එපා. ඒ ඝනාන්ධකාරය රාත්‍රී අන්ධකාරයට වඩා බලවත්. කල්ප ගානක් අඳුරක දුක් විඳින්න සිද්ධ වෙනවා. මේ මොහොතේදී වැරදි තීරණ ගත්තොත් මේ ජීවිතය සම්බන්ධයෙන්. ඒ නිසා ප්‍රාණඝාතයෙන් වෙන්වීම සම්බන්ධයෙන් ගත්ත තීරණය කොච්චර හොඳයිද කියලා තේරෙවි මැරෙන මොහොතේ. අපි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා බුදුරජාණන් වහන්සේගේ සිරිපා බියස එබඳු තීරණයක් ගන්නවා. එබඳු එකඟතාවයකටපත් වෙනවා බුදුරජාණන් වහන්සේගේ අමා ධර්මයේ සමග. ඒ තීරණය කොච්චර වටිනා තීරණයක්ද කියලා දැනෙන්නේ අද හෙට නෙමෙයි. අද හෙට වුණත් මැරෙන මොහොතේදී. ඒ වගේම යං ගහපති අදින්නාදායි අදින්නාදානප්පච්චය දිට්ඨ ධම්මිකම්පි භයං වේරං පසවති. සම්පරායිකම්පි භයං වේරං පසවති. චේතසිකම්පි දුක්ඛං දෝමනසං පටිසංවේදියති. අදින්නාදාන පටිවිරතස්ස ඒවන්තම් භයං වේරං ූපසන්තං හෝති. වන දෙවන කාරණය. ඔබේ නිර්භය භාවයට හේතු වන, ඔබේ සැනසීමට හේතු වන කුමක්ද? සොරකමින් වෙන්ව සිටීම. කුදු මහත් ආකාරයෙන් මොනම හේතුවකින්වත් ජීවිතේ සොරකම හා එකතු කරලා නැත්නම් මෙහෙම දෙයක් සිද්ධ වෙලා නැත්නම් ජීවිතේ ඒ ජීවිතේ නිර්භය ජීවිතයක්, බය නැති ජීවිතයක්, සැක නැති ජීවිතයක්. එයාට මරණාසන්න සමයේදී කිසිදු බයක් ඇති වෙන්නේ නැහැ. මෙලොව නිന്ദා ගර්හා අවමන් එන්නේ නැහැ. අභූත චෝදනා එන්න පුළුවන්. ඒව එදත් අදත් කාටත් ලෝකේනවා. හැබැයි සත්‍යවාදීව කිසි කෙනෙකුට චෝදනා කරන්න බෑ. මේ උතුම් ගුණය යමෙකුගේ ජීවිතයේ තිබේ නම්, ගිහියෙක් වේවා පැවිද්දෙක් වේවා, ඒ උදාාර ගුණය නිසා එයාට මේ ධර්මයේ සුවය කවදා හෝ දවසක මතු වෙනවා. ඔන්න ඔබ හිතන්නට ඕනි විසරද භාවයේ පිණිස, අකම්පිත භාවයේ පිණිස ඔබේ ජීවිතය ගැන හිතලා ඔබට මෙනෙහි කරගන්න පුළුවන් නම් මම සොරකමින් වෙන් වෙච්ච කෙනෙක්ද කියලා තමන්ගේ ජීවිතය දැස අවංකව බලලා හිතන්න පුළුවන් නම් බුදුරජාණන් වහන්සේ වදාරනවා එයාගේ ජීවිතය ශක්තිමත් ජීවිතයක්, පිහිටක් ලැබූ ජීවිතයක්. අපි හැමෝටම ඕනි පිහිටයි. අපිට ඕනි පිළිසරණයි, අපිට ඕනි රැකවරණයයි, අපිට ඕනි අනුග්‍රහය, ආදරය, සෙනෙහස කවුරුත් ලෝකේ බලාපොරොත්තු වෙනවා. ඒ දේවල් ලැබෙන්න නම් තමන්ගේ චරිතය, තමන්ගේ ආජීවය, තමන්ගේ සිතකය වචනය හසුරුවන විදිහ දෙස බොහෝම ගැඹුරින් බලන්න ඕන. අපි ප්‍රාණඝාත ආදී යෙදී ඉඳලා අපිට පිහිටක් හොයනවා නම් කවදාවත් ලැබෙන්නේ නැහැ. ප්‍රාණඝාතයේ සොරකමේ යෙදලා ඉන්න කෙනාට බාහිර ඕන තරම් ආරක්ෂාවල් තියනවා වෙන්න පුළුවන්.
ආරක්ෂක පවුරු වලින් වට වෙලා ජීවත් වෙන්නේ. නොඑක් විදිහේ සිවුරංග සෙනගම පිරිවරාගෙන ජීවත් වෙනවා. හැබැයි යාට රැකවරණයක් නැහැ. හැබැයි මහ වනයේක ගහක් මුල ජීවත් වුණත් මේ අකුසලයෙන් වෙන් වෙලා නම් ඉන්නේ එයා රැකවරණයක් ලැබපු කෙනෙක්. ඒ නිසා රැකවරණී ආරක්ෂාව කියන එක බාහිරින් හෙව්වට ලැබෙන්නේ නැහැ. ඒක බොහොම සීමිත ආරක්ෂාවක්, පරිත්ත ආරක්ෂාවක්. අපේ ජීවිතය තුළින්ම ආරක්ෂාව මතු කර ගන්න ඕන. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සොරකමින් වෙන් වෙච්ච ශ්‍රාවකයාට ඒ තරම් અભීත බවක්, විසරද බවක් ඇති වෙනවා. මොනම තැනකවත් බයක් ඇති වෙන්නේ නැහැ. අපේ ජීවිතවල මේ හිත ඇතුලේ කාටවත් කියාගන්න බැරි කොච්චර ප්‍රශ්න තියෙනවද? සමහරවිට බය ඇති වෙලා තියෙනවා, සැකේ ඇති වෙලා තියෙනවා, පීඩාව ඇති වෙලා තියෙනවා. ඒව තමන්ගේ සමීපචාරියා එක්කවත් කියන්න බෑ. සමහර ඇතිවන සිතුවිලි ජීවිතයේ අවසන් වෙන මොහොත දක්වා මෙව්ව පවතිනවා. මරණාසන්න මොහොතේ බලවත් වෙලා සිත විකෘති කළ අකුසල වීතියට ඇදලා දාලා ඒ සිතුවිලි ධාරා නිරුද්ධ වෙලා යන්නේ අපව අපායට තලු කරලා. ඕක තමයි බොහෝ දෙනාගේ ජීවිත ඉරණම විසඳෙන විදිය. ඉතින් එහෙම වෙන්න නෙමෙයි අපිට මේ අමා ධර්මය බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. යං ගහපති කාමේසු මිච්ඡාචාරේ කාමේසු මිච්ඡාචාරප්පච්චයා දිට්ඨ ධම්මිකම්පි භයං වේරං පසවති. ඊළඟට අනාථ පිණ්ඩික සිටුතුමාට දේශනා කරනවා, සිටුතුමනි, අනාථ පිණ්ඩික සිටුතුමා කියන්නේ එසේ මෙසේ කෙනෙක් නෙමෙයි. ඔබ දන්නවා සෝතාපන්න ආර්ය ශ්‍රාවකයෙක්. ඒ උතුමන් වහන්සේට මේ මිහිරි ධර්මපරයාය බුදුරජාණන් වහන්සේ නොඑක් වර දේශනා කළා. ඇයි එහෙම දේශනා කළේ? ඒ සිටුතුමාගේ ජීවිතයේ ඇති අමිල වටිනාකම ඔහුට සිහිපත් කරලා දෙන්න. ඒ සිටුතුමා කියන්නේ මේ මිනිස් ඉතිහාසයේ පහළ වෙච්ච පින්වන්තම සිටුවරේ, අන් අයට උපරිම අනුකම්පාවක් කරපු සිටුවරේ ගිහි ජීවිතයේ ඉඳගෙන දෙව්රම් විහාරය හදලා බුදුපාමොක් මහා සංඝරත්නයට පූජා කළා කියන අපි හැම දිනාට මොනතරම් අනුග්‍රහයක්ද එතුමා කළේ. බුදුරජාණන් වහන්සේට වැඩ ඉන්නේ සේනාසනය පූජා කළා. ඒ සේනාසනයේ ඉඳගෙන මොනතරම් මහා ධර්මස්කන්ධයක් දෙවි මිනිසුන්ට ඇහුණද? ඒ නිසා අනාථ පිණ්ඩික සිටුතුමා කියන්නේ මිනිස් වංශයටම උපකාර කරපු කෙනෙක්. ඉතින් එතුමාට නිතර මේ කරුණ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. සිටුතුමනි යමෙක් ප්‍රාණඝාතයෙන් වෙන් වෙලා නම් ඉන්නේ එයා සැනසීමක් ලැබුව කෙනෙක්. සිටුතුමනි යමෙක් සොරකමින් වෙන් වෙලා නම් ඉන්නේ එයා සැනසීමක් ලැබපු කෙනෙක්. ඒ වගේම සිටුතුමනි යම් කිසි කෙනෙක් කාම මිත්‍යාචාරයෙන් වෙන් වෙලා නම් ඉන්නේ එයාට බයක් නැහැ, තැති ගැනීමක් මෙලොව නැහැ, පරලොව නැහැ. ඒ වගේම එයාට චේතසික වශයෙන් මහ පීඩාවක් ඇති වෙන්නේ නැහැ. වැරදි කාම සේවනයන් මේ වගේ කාලයක ඉහපා ගිහිල්ලා මේ ලෝකේ සිද්ධ කරන ඇත්තෝ කරන මොහොතේ දුක දකින්නේ නැහැ, බිහිසුණු විපාක දකින්නේ නැහැ. ඒවා සාමාන්‍ය දේවල් හැසිරීම කරගත්ත ඇත්තෝ පවා මේ ජන සමාජයේ ජීවත් වෙනවා. ඒ ඇත්තන්ට මේ වගේ තියෙන අනතුරු නොදකින නිසා තමනුත් නැසී වෙනසී විශාල පරපුරකට දුගති මඟ විවර කරනවා. ඒ නිසා තමන්ගේ අඩුපාඩු හොඳට මතක තියාගන්න ඕන. තම ජීවිතයේ තියෙන වැරදි අඩුපාඩු ඒවා එහෙම්මම තියාගන්නවා නම් තමන් මේ ජන සමාජයේ වගකී යුත්තේක් වෙනකොට, වැඩිහිටියෙක් වෙනකොට, අත්බා මොහොර පොස්මහත් වෙච්ච කෙනෙක් වෙනකොට එමගින් ඊටාම බලවත් අනතුරක් සිද්ධ වෙනවා. හැම වෙලාවකම අපේ පුංචි දරු මුණුපුරු පරම්පරාව බලාපොරොත්තු වෙන්නේ, බලාගෙන ඉන්නේ වැඩිහිටියන් ගිය පාරේ යන්න. වැඩිහිටියන්ගේ ආදර්ශය හොඳ වුණොත් මතු පරම්පරාවම යහපත් වෙනවා. වැඩිහිටියන්ගේ ආදර්ශය නරක වුණොත්, නපුර වුණොත් මතු පරම්පරාවත් හොඳක් සිද්ධ කරගනී කියලා කියන්න බෑ. එනිසා අපි වැඩිහිටියෝ ලෙස මේ ජන සමාජයේ මේ බාහිර දූර වගකීම හරියට ඉෂ්ට කරන්නට ඕනේ. තම චරිතය බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් සම්පූර්ණ කරගෙන පිරිසුදු කරගෙන. එනිසායි තථාගතයන් වහන්සේ සබ්බ පාපස් අකරණං කියන මේ බණපදය ඒ බුදුරජාණන් වහන්සේ පමණක් නෙමෙයි සියලු බුදුරජාණන් වහන්සේලා දෙවි මිනිසුන්ට දේශනා කරන්නේ. සෑම ආකාරයකින් මිතින් භාග්‍යවතුන් වහන්සේ වදාරනවා කාම මිත්‍යාචාරයෙන් යම් කිසි කෙනෙක් වෙන් වුණා නම් එයාට මෙලොව බයකුත් නැහැ, පරලොව බයකුත් නැහැ, සසර බයකුත් නැහැ. ධර්මාවබෝධය මෙයාට කවදා හෝ මතු දිනක ලැබෙනවා. ඔබ බලන්න ඔබේ ජීවිතේ මේ ಗುಣ තිබේද කියලා. නොතිබේ නම් වහ පිහිටුවා ගන්න. හෙට දවස වෙනකන් ඉන්න එපා. අද දවසේම මේ ගුණය පිහිටුවා ගන්න. අද දවසේ කියන්නේ මේ මොහොතේදීම, මේ ආසනයේදීම, මේ බණපදය ඇහෙන මානයේදීම මේ අඩුපාඩුවෙන් මම අත මිදෙනවා කියලා අපි හිතන්න ඕන. එහෙම හිතුවොත් විතරයි මේ ලැබිච්ච අවස්ථාව අපි ජීවිතයට ගලපගත්ත වෙන්නේ. හෙට ගැන හිතුවොත්, හෙට දවසේ ගුණයක් පුරනවා කියලා හිතුවොත්, හෙට දවසට කල් දැම්මොත් සැනසීම ලබන්න. ඒක ඈත් වෙලා යනවා කල්ප ගානකට. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා යං ගහපති මුසාවාදී මුසාවාදප්පච්චයා දිට්ඨ ධම්මිකම්පි භයං වේරං පසවති. බොරු කියන කෙනා මේ ජීවිතේ නිന്ദා ලබනවා, ගැරහුම් ලබනවා. බොරු කියන කෙනෙකුට පරලොවදී අප්‍රමාණ දුක් විඳින්න සිද්ධ වෙනවා. ඒ විතරක් නෙමේ එයාට සතුට සැනසීම
ඈත් වෙලා යනවා. ඒ නිසා යම් කෙනෙක් වාග් සුචරිතේ පුරනවා නම් බොරු කියන්නේ නැත්නම් එයාට මේ ජීවිතේ විසරද බවක් ඇති වෙනවා. ලැබිච්ච මිනිසත් බව ආරක්ෂා වෙනවා. හෙට දවසේ මිනිසත් බව අහිමි වෙන්නේ නැහැ. මරණයටපත් වෙන්න පුළුවන්. හැබැයි ආයෙමත් උපදිනවා සුගතියක මේ ගුණ ධර්ම ටික ජීවිතයේ තිබුණොත්. සුගතිය කියන එක බොහෝ දෙනාගේ සිහිනයක් වෙච්ච යුගයක් අද මේ. හැබැයි ධර්මයේ හැසිරෙන කෙනෙකුට සුගතිය කියන්නේ සිහිනයක් නෙමෙයි. ධර්මයේ පුරුදු කරන කෙනෙකුට සුගතිය කියන්නේ කිසිසේත්ම සිහිනයක් නෙමෙයි. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා යං ගහපති සුරාමේරය මජ්ජපමා දට්ඨායි සුරාමේරේ මජ්ජපමා දට්ඨාන පච්චය දිට්ඨ ධම්මිකම්පි භයං වේරම් පසවති සම්පරායි කම්පි. සුරාමෙන් යෙදී ඉන්න කෙනෙක් සුරාපානය කරන කෙනෙක් මේ ජීවිතේ මහ පුදුමාකාර දුකකටපත් වෙනවා. හැබැයි හිතෙන්නේ සතුටක් කියලා. මහා පුදුමාකාර වේදනාවකටපත් වෙනවා. කායික වශයෙන් මානසික වශයෙන් දැඩි බෙලහීන බවකටපත් වෙනවා. අසරණයෙක් වෙනවා. සුරාපානයක් වගේ දෙයක් සිද්ධ කරන්නට මිනිස් මනසක් යොමු කරන්නේ මතක තියාගන්න මේ ලෝකේ ඉන්න අන්තම අසරණයෝ. කිසිම හැඟීම් පාලනයක් නැති උදවිය මේ ලස්සන මිනිස් ජීවිතය අසුචි වලක බස්සනවා වගේ පිරිසුදු කරන්න. ඒ වගේ තත්වයකට වැටුණාට පස්සේ මෙලොව දුකයි පරලොව දුකයි එයාට නිවනක් හම්බ වෙයි කියලා හිතන්න අමාරුයි. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ලැබිච්ච මිනිස් ජීවිතය රැක ගන්න නම් ඔය කියන පංච වේර භය නැති කරන්නම ඕන. මේ පංච වේර භය සැබවින්ම ඈත් කරලා තියෙන කෙනෙක් විසරදයක් මේ මහ පොළවේ. එයා 16ක් වෙන්න පුළුවන් 16ක් වෙන්න පුළුවන් යාචකයෙක් වෙන්න පුළුවන් මහමෙදුර කියන රජෙක් වෙන්න පුළුවන්. එයා විසරද කෙනෙක්. මේ පංච වේර භය ප්‍රහාණය වෙලා නැත්නම් එයාට විසරදේ කියන්න බෑ. එයා සරණ ලැබුවේ කියන්න බෑ. එයා මහරජ මැදුරක ජීවත් වුණත් අසරණේ. ඒ නිසා අපේ අසරණ බව සහ සරණ කියන කාරණය මෙන්න මෙතනින් තෝරගන්න ඕන. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අනාථපිණ්ඩික සිටුතුමාට. ඊළඟට තව කරුණු හතරක් කියනවා. කතමේ චතුවි සෝතාපට්ටි අංගේ සමන්නාගතෝ හෝති. සෝතාපට්ටි අංග සෝවාන් වූ උතුමන් වහන්සේ කෙනෙකුගේ ජීවිතයේ පේන විසදුව පේන ප්‍රකටව පේන කරුණු හතරක් තියෙනවා. ඒ කරුණු හතරෙන් පළවෙනි එක තමයි ඉදගහපති ආර්ය ශාවකෝ බුද්ධේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ හෝති. ඔන්න පළවෙනි කාරණය. බුදුරජාණන් වහන්සේ ගැන නොසෙල් වෙන චිත්ත ප්‍රසාදයක් තියෙනවද? ආන්නේ කාරණේ හොඳට විමසා බලන්න. තමන්ගේ ජීවිතේ භාග්‍යවතුන් වහන්සේ ගැන නොසෙල් වෙන චිත්ත ප්‍රසාදයක් තියෙන කෙනෙක් ඉන්නවා නම් එයා ඒකාන්තයෙන් සෝතාපන්න කෙනෙක්. සෝතාපන්න කෙනෙකුට තමයි නොසෙල් වෙන චිත්ත ප්‍රසාදය පිහිටන්නේ. සාමාන්‍ය කෙනෙකුට ශ්‍රද්ධාවක් තියෙනවා බලවත් ශ්‍රද්ධාවක් තියෙන්න පුළුවන්. හැබැයි ඒක අකම්පිත ශ්‍රද්ධාවක් වෙන්නේ ජීවිතේ නිසාවත් ශ්‍රද්ධාව නැති නොවන ශ්‍රද්ධාවක් වෙන්නේ සෝතාපන්න ආර්ය ශ්‍රාවකයාගේ ශ්‍රද්ධාව. සෝතාපන්න වූ උතුමන් වහන්සේ ජීවිතේ නිසාවත් බුදුරජාණන් වහන්සේගෙන් ඈත් වෙලා යන්නේ නැහැ. ඔන්න සෝතාපන්න වෙච්ච උතුමන් වහන්සේ කෙනෙකුගේ ජීවිතය දකින්න ලැබෙන පළමු ලක්ෂණය. ඒ ලක්ෂණය තියෙන ඔහු කිසිදාක තථාගතයන් වහන්සේට නිନ୍ଦා අපහාස කරන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගෙන් තොර වූ ජීවිතයක් ඔහුට නැහැ. සෑම මොහොතකම බුද්ධාලම්බන ප්‍රීතියෙන් යුක්තවයි කල් ගෙවන්නේ. බුදු ගුණ මුත්තේ පුල් මෙත් බහවුන් මුත් සිත් නොවේවා කෙනෙක් කිදු පරවැඩ මෙමුත් පියෝමා කියන්නේ අන්නේ මගේ ශ්‍රාවකයෝ. ඊළඟට දෙවන කාරණය තමයි ධම්මේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ හෝති. මේ උගන්වන බුදු වදන් ගැන මේ අමා ධර්මයේ ගැන නොසෙල් වෙන ප්‍රසාදයෙන් පසු වෙනවා. බුදුබණ පදයක් ඇහෙනකොට ශරීරයේ ලොඹු දැහ ගන්නවා. එච්චරකට ශ්‍රද්ධාවක් ඇති වෙනවා. මේ අමා ධර්මයේ තුලින් තමා ලැබූ රැකවරණය ගැන මෙනෙහි වෙන වාරයක් පාසා සතුට ඇති වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා සැබවින්ම මේ අමා ධර්මයේ ගැන චිත්ත ප්‍රසාදයක් නොවෙනස් වන ආකාරයෙන් තියෙනවා නම් එයා ධර්මයේ විවේචනය කරන්නේ නැහැ. එයා ධර්මයේ කිසිම තැනක ධර්මයේ හැල්ලු කරන්නේ නැහැ. එයා ඒ ශ්‍රී සද්ධර්මයට අවනම්බුවක් ඇති කරන්නේ නැහැ. Tamanට ඕන විදිහට ඒ අමා ධර්මයේ පද නොපිටට බැඳලා කතා කරන්නේ නැහැ. ඊටාම ගැඹුරු ධර්ම ගෞරවයක් ඇතිව තමන්ගේ පුද්ගලික මතවාද අදහසේ ධර්මයට මුහු කරන්නේ නැතිව ඒ ධර්මයේ පිරිසුදු ලෙස ලෝකෙට දේශනා කරනවා. පිරිසුදු ලෙස ඒ ධර්මයේ ශ්‍රවණය කරනවා. පිරිසුදු ලෙස ඒ ධර්මයේ හිතේ තබා ගන්නවා. ඒ ධර්මයේ කියා දෙන උගන්වන යම් දෙයක් වේ නම් මේක ජීවිතයට ගෞරවයෙන් ගලප ගන්නවා. එපා කියලා කියපු කිසි දෙයක් භාග්‍යවතුන් වහන්සේ ඒ ශ්‍රාවකයාගේ ජීවිතේ සිද්ධ කරන්නේ නැහැ. කරන්න කියපු දේවල් උපරිමයෙන් කරනවා දැන මග හරින්නේ නැහැ. ඔන්න මේ ධර්මයට පැහැදිච්ච කෙනාගේ ලක්ෂණය. එයාට මේ ධර්මයෙන් තොර ජීවිතයක් නැහැ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ ආර්ය ශ්‍රාවකයාගේ ඊළඟ අංගය තමයි සංඝේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ හෝති. සංඝ රත්නයේ කෙරෙහි පුදුමාකාර චිත්ත ප්‍රසාදයක් ඇති වෙනවා. ඒ චිත්ත ප්‍රසාදේ කොච්චරද කියනවා නම් මහා සංඝ රත්නයේ වෙනුවෙන් ජීවිතේ උනත් පූජා කරන මේ ශ්‍රාවකයා
දන්නම සංඝරත්නය තමයි මේ මහ පොළොවේ දෙපයින් ගමන් කරන ජීවත් වෙන හැසිරෙන පිරිස අතර උතුම්ම පිරිස කියලා ඒ ශ්‍රාවකයා දන්නවා. මේ මහා සංඝරත්නය කියනකොට වර්තමාන සංඝ පරපුර පමණක් නෙවෙයි තුන් කාල වර්ති මහා සංඝරත්නයයි සංඝරත්නය කියන්නේ. මෙලෙසින් සරියුත් මුගලන් මහා පරම්පරාවෙන් පැවතගෙන බුදුපුත් මහා සංඝරුවනට දිවි පරදුවට තබා උපස්ථාන කරනවා. තමා නොකා නොබී දන් දෙනවා. ඒ වගේ මිනිස්සු අදත් ලංකාවේ ඉන්නවා. නැතුව නෙමෙයි. ඒ වගේ පින්වන්ත මිනිස්සු සංඝරත්නය ගැන කවදා දවසකේ චිත්ත ප්‍රසාදය නිසා සෝතාපන්න ආර්ය ශ්‍රාවකයෝ බවට පත් වෙනවා. මේ මාර්ගය තුල ගමන් කරන්න අපි අසීමිත ලෙස බුදු ගුණ සිහි කරමින්, ධම් ගුණ, සංඝ ගුණ සිහි කරමින්, තෙරුවන් වහන්සේලා ගැනමයි චිත්ත ප්‍රසාදය දිනු කරන්න ඕනේ. වෙන කිසි තැනක පහදින්න එපා. සිතේ පැහැදීම ඇති වෙන්න ඕනි වස්තු තුනයි මේ ලෝකේ තියෙන්නේ. ඒ තමයි බුදුරජාණන් වහන්සේ ධර්මයේ සංඝරත්නය. වෙන යම් තැනක සිතේ පැහැදීමක්, වෙන යම් තැනක සිතේ ආදරයක්, ලෙන්ගතුකමක්, සේනයසක්, ප්‍රේමයක් ඇති කරගත්තොත් පරාජයටපත් වෙනවා. මොකද හේතුව රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් බරිත වූ ලෝකයෙන් සැනසීමක් හොයන මිනිසුන්ට ඒ සැනසීම ලැබෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ කියන්නේ අප්පමානෝ බුද්ධෝ, ධර්මය කියන්නේ අප්පමානෝ ධම්මෝ, සංඝරත්නය කියන්නේ අප්පමානෝ සංඝෝ. පමානවන්තානි සිරින් සපානි. මේ ලෝකේ සත්වයෝ සත්වයන්ගේ හදවත්වල තියෙන ගුණය ප්‍රමාණ කරයි. හැබැයි තථාගතයන් වහන්සේගේ ගුණය අනන්තයි. අනන්ත ගුණ ඇති යමෙකු කෙරෙහි සිත පහදවා ගනී නම් විපාකයක් අනන්තයි. දැන් අද වගේ දවසක මේ පින්වත් පිරිස ඒ වගේ සිත පහදවා ගැනීමක් සිද්ධ කළේ අනන්ත ගුණ ඇති බුදුරජාණන් වහන්සේ ගැන සිත පහදවා ගත්ත නිසා අනන්ත විපාක ලැබෙනවා. අනන්ත ගුණ ඇති ධර්ම රත්නය, සංඝ රත්නය ගැන සිත පහදවා ගත්ත නිසා අනන්ත විපාක ලැබෙනවා. ඊළඟට භාග්‍යතුන් වහන්සේ දේශනා කරන ඊළඟ අංගය තමයි ආර්යකාන්ත සීලයෙන් සමන්නාගත වීම. සෝතාපන්න කෙනාගේ ලක්ෂණයක්. එයාගේ සීලය පංච සීලය නම් ඒ සීලය ආයෙ කැඩෙන්නේ බිඳෙන්නේ නැහැ. දැන නෙමෙයි නොදැන නෙමෙයි කොහොමත් එයාගේ ජීවිතේ පාපයක් සිද්ධ වෙන්නේ නැහැ. සෝතාපන්න වූ ආර්ය ශ්‍රාවකයා කියන්නේ පංචශීලය නැමැති ප්‍රතිපදාවේ නම් එයා පිළිතලා හිටියේ සෝතාපන්න වෙද්දී ඒ ප්‍රතිපදාව සසර දිවත් කැඩෙන්නේ නැහැ. ඒ තරම් ගම්භීර ලෙස එයාගේ සීලය පිළිටනවා. ඒකට කියන්නේ ආර්යකාන්ත සීලයක් කියලා. ඊළඟට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා කතමෝ තස්ස අරියෝ ඥායෝ සුදිට්ඨෝ. අනාථපිණ්ඩික සිටුතුමාට දේශනා කරානේ පංච වේර භයේවත් ප්‍රාණඝාත ආදී අකුසලයන්ගෙන් යා නිදහස් වෙලා සෝතාපන්න අංග හතරේවත් තෙරුවන් වහන්සේලා සමග ඇති චිත්ත ප්‍රසාදේ සහ ආර්යකාන්ත සීලයක පිහිටීම යමකුගේ ජීවිතයේ තියෙනවා නම් ඒ වගේම ආර්ය න්‍යාය නිවන් මඟ ප්‍රඥාවෙන් දැකලා නම් සිටින්නේ එයා සැනසීමක් ලැබුව කෙනෙක් කියලා. ඉද ගහපති ආර්ය ශාවකෝ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආර්ය ශ්‍රාවකයා පටිච්ච සමුප්පාදඤ්ඤව සාධුකං යෝනිසෝ මනසිකරවති ඔන්න බලන්න. පටිච්ච සමුප්පාද ධර්මයේ නුවණින් මෙනෙහි කරනවා. සාධුකං යෝනිසෝ මනසිකරෝති. මනාව නුවණින් මෙනෙහි කරනවා. එතකොට අපිට දැන් මෙනෙහි කරන්න තියෙන කුමක්ද? ඉති ඉමස්මින් සති ඉදං හෝති. මේ දේ ඇතිකල්ලි මේ දේ වෙනවා. මොකක් ඇතිකල්ලිද මොකක් ඇති වෙන්නේ? ජාති ඇතිකල්ලි ජරා මරණ ඇති වෙනවා. ඔන්න මෙනෙහි කරන විදිය. අවිද්‍යාව ඇතිකල්ලි සංස්කාරයන් පවතිනවා. සංස්කාරයන් ඇතිකල්ලි ප්‍රතිසන්දි ප්‍රවෘත්ති විඥානයන් පහළ වෙනවා. ප්‍රතිසන්දි ප්‍රවෘත්ති විඥානයන් ඇතිකල්ලි නාම රූප ඇතිකල්ලි සලආයතන ඇතිකල්ලි පස්ස ඒ ආදී වශයෙන් මේ පටිච්ච සමුප්පාදෙම මෙනෙහි කරන්න ඕනේ. හැම දෙයක්ම හේතුඵල ඔස්සේ දකින්න නුවණ දියුණු කරන්න ඕන. එහෙම නැත්නම් ආත්ම සංඥාවෙන් ගත්තොත් අන්න පරාජයටපත් වෙනවා. ඔබ ආද ඔය ලස්සන මිනිස් ජීවිතය ලැබුවේ දාන සීල භාවනා කියන හේතු නිසා. එහෙම නැත්නම් දස කුසලය කියන හේතුව නිසා. එහෙම නැත්නම් කාය වාග් මනෝ සුචරිතය කියන හේතුව නිසා. හේතුව සම්පූර්ණ වුණා. දැන් මේ ඵලය ලැබිලා තියෙන්නේ. අතීත හේතු වර්තමාන ඵලයන්ට හේතු වෙනවා. වර්තමාන ඵලයන් වර්තමාන හේතුන්ට උපකාර වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආර්ය න්‍යාය කියන්නේ ඔන්නේ පටිච්ච සමුප්පාදයට. පටිච්ච සමුප්පාදේ එයා මෙනෙහි කරනවා නම් ආන්නේ මෙනෙහි කරමින් ප්‍රඥාවෙන් නුවණින් දකිමින් වාසය කරනවා නම් අන්‍ය ආර්ය ශ්‍රාවකෙක් වෙනවා. එහෙනම් බුදුරජාණන් වහන්සේ වදාළේ යතෝ කෝ ගහපති ආර්ය ශ්‍රාවකස් විමස්ස පංච වේර භයානි රූපසන්තානි. ආර්ය ශ්‍රාවකයාට ඔය මුලින් කියපු පංච වේර භය ජීවිතේ නැත්නම් මොනවද? ප්‍රාණඝාත ආදී පංච දුෂ්චරිතයෙන් යාවෙන් වෙලා නම් ඉන්නේ. දැන් මේ අනුන් ගැන නෙමෙයි තමන් ගැන බලන්න ඕනි විදිය. තමන්ගේ චරිතය කියවා ගන්නයි මේ ධර්මපරයාය දේශනා කළේ භාග්‍යවතුන් වහන්සේ. ගිහි ගෙදර ඉන්න ශ්‍රාවකයා තමන්ගේ ජීවිතය දකින්න තමන්ගේ පැත්තට මේ ධර්මයේ නැමැති කැඩපත හරව ගන්න ඕන. ඔබේ මුව මඩල බලන්න ඔබ කැඩපත ඉදිරියට යනවා වගේ හද මඩල බලන්න නම් මෙන්න මේ ධර්මයේ නැමැති කැඩපත ඉදිරියට එන්න ඕන. ඒ ඇවිල්ලා බලන්න ඕනි මෙන්න මේ පංච වේර භය මා සතුව නැද්ද? නැත්තම් ඔබ සතුටු වෙන්න, අව්‍යාජව සතුටු වෙන්න.
අන්නත් එතකොට ඔබට පුළුවන් අව්‍යාජ හිනාවකින් මුව සරසා ගන්න. ඊළඟට ඔබ බලන්න මේ සෝතාපට්ටි අංග මා කෙරෙහි තියෙනවද? නැත්නම් වහාම දියුණු කරන්න. ඊළඟට ඔබ බලන්න මේ ආර්ය න්‍යාය පටිච්චසමුප්පාද ධර්මපරියාය විෂයෙහි මාගේ ප්‍රඥාව කොහොමද? මම ඒක පුරුදු කරලා තියෙනවද? එහෙම බලන්න. එහෙම බැලුවොත් ඔබට සැනසීමක් ලැබෙයි. වෙන දේවල් ඔස්සේ ජීවිතේ මනින්න ගියොත් නම් මහා බලවත් අඳුරකට වැටෙනවාමයි. එනිසා මේ අමා ධර්මයේ බුදුරජාණන් වහන්සේ දා අනාථපිණ්ඩික සිටුතුමාට දේශනා කළේ අනාථපිණ්ඩික සිටුතුමාට විතරක් නෙමෙයි ඔබටත් මටත් ප්‍රයෝජන ගන්න ඉඩ හැරලා. එනිසා අද වගේ දවසක මේ අමා ධර්ම දේශනාව නිමා වෙන මොහොතේ හැමදෙනා කෙරෙහි බොහොම කරුණාවෙන් සිහිපත් කරන්නේ මේ උතුම් ධර්මපරියාය හොඳට ඉගෙනගෙන සිතෙහි දරාගෙන මේ අනුව උදේ හවා කල්පනා කරන්න. ඒකම භාවනාවක්. ඒකම සමත භාවනාවක්. ඒකම විදර්ශනා භාවනාවක්. ඒකම පිරිසුදු චරිතයක චරිත සංවර්ධනයක ආරම්භයක් මූලයක්. ඒක තමයි ඥාන දර්ශනීය මාමත කියන්නේ. එනිසා ඒ මාර්ගයෙන් තමයි ඔබට ධර්මයේ අවබෝධ කරගෙන සැනසෙන්න ලැබෙන්නේ. එනිසා මේ ධර්මපරියාය ඒ උදෙසා උපකාර වේවා කියලා අපි ආශිර්වාද කරනවා. අද බෞද්ධ මාධ්‍ය ඔස්සේ මේ උතුම් ශ්‍රී සද්ධර්ම දේශනාව දෙවි මිනිසුන් වෙත ධර්ම දානීය පිණිස ලබා දෙන්නේ පින්වත් දක්ෂිණ ඒ වගේම රුවන් අනුලාක් ඒ වගේම කුමාරි තරංගා කවිඳු අනුරාධ ඉන්දික ඒ වගේම අසේල කියන මේ පින්වත් කල්යාණ මිත්‍ර පිරිස බොහොම ශ්‍රද්ධාවෙන් එකතු වෙලා මේ මහා ධර්ම දානය අද වගේ දවසක ලබා දීලා ප්‍රාර්ථනා කරන්නේ බලාපොරොත්තු වන්නේ මේ ඝෝර භයංකර සසර දුකින් අත මිදෙන්නම මේ ධර්ම දානිය උපකාර වේවා කියලා. ධර්ම දානිය ලබා දුන්නොත් ಜಾති ಜಾතිත් බණ හේනවා. ಜಾති ಜಾතිත් කල්යාණ මිත්‍රයෝ ලැබෙනවා. එනිසා ಜಾති ಜಾතිත් කල්යාණ මිත්‍රයන් ලැබෙන මේ පින අද දවසේ මේ පින්වත් පිරිසගේ ජීවිතවලට එකතු වුණා. ඒ වගේම මේ අත්ව බලාපොරොත්තු වෙනවා මෑතකදී අපවත් වී වදාළ අතිපූජනීය නා වූ අරිය ධම්ම මහා ස්වාමීන් වහන්සේට පින් පමුණුවන්නේ. ඒ වගේම අපවත් වී වදාළ සීල ස්වාමීන් වහන්සේලාට බෞද්ධ මාධ්‍ය ජාලයේ ඒ ගරු කටයුතු නිර්මාතෘවර ධර්ණාගම කුසල ධම්ම නායක ස්වාමීන් වහන්සේ ඇතුළු අපවත් වූ සීල ස්වාමීන් වහන්සේලා මේ උතුම් පින් අනුමෝදන්ව උතුම් ධර්මාවබෝධය ලබත්වා කියලා අපි පින් අනුමෝදන් කරමු. ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං එත්තාවතා ච අම්මේහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. මේ උතුම් අමා ධර්මයේ ශ්‍රවණය කළ පින් බලයෙන් දේශනා කළ මහා පින් බලයෙන් ධර්ම දානමේ මහා පින් බලයෙන් ඔබ හැම දිනාම උතුම් ධර්ම අවබෝධය ලබා සුවපත් වෙත්වා. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයු ආරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අත්ථෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. සාධු 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 සාදු සාදු සාදු. සදහවත්නි බලංගොඩ පුරවරයේ බෙලිහුල්ලොය ප්‍රදේශයේ පිහිටා තිබෙන සීල සමාහිත ආරණ්‍ය සේනාසන පුණ්‍යවන්ත පරිශ්‍රයේ සිට බාහිර පටිගත කිරීමක් ලෙසින් සිදු කළ උතුම් වූ සද්ධර්මානුශාසනාවයි මෙලෙසින් නිමාවට පත්වන්නේ. පින්නතුනේ දේශනාව පවත්වා වදාළ බෙලිහුල්ලොය සීල සමාහිත ආරණ්‍ය සේනාසන වාසී ත්‍රිපිටකාචාර්ය ත්‍රිපිටක විශාරද රාජකීය පඬිත පූජනීය බලංගොඩ රාද පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ සැලසී සම්බුද්ධ ශාසනය සුරක්ෂිත කරන්නට තවත් මෙවැනි වූ ශාසනික මෙහෙවරයන්හි චිරහත් කාලයක් නිරත වන්නට ශක්තිය ධෛර්යය වරම වාසනාව ලැබේවායි අපි සාදුනාද පවත්වමින් ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. එහෙමනම් මේ උතුම් වූ ප්‍රාර්ථනාවත් පෙරදරිව පුරා හෝරාවකට ආසන්න කාලයක් බෞද්ධ ආරූප වාහිනී නාලිකාව ඔස්සේ ඔබ වෙනුවෙන් සංනිවේදනය කළ මේ උතුම් දායකත්ව සද්ධර්මානුශාසනාව මෙලෙසින් නිමාවට පත් කරනවා. ඔබ හැම දිනාටම උතුම් වූ තුනුරුවනේ අනන්ත අනුභවයෙන් යහපත් ධර්මානුකූල ජීවිත ගත කරන්නට හැකියාව ශක්තිය ධෛර්යය ලැබේවා. සම්මා